ආයුබෝවන් හැමෝටම. අද අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන් රසායන විද්‍යාවේ වැදගත්ම කොටසක් වන රසායනික සමතුලිතතාව පිළිබඳව වැඩිදුරටත් කතා කරන්නයි. එහිදී මුලින්ම රසායනික සමතුලිතතාව යටතේ තියෙන KW, Ka, Kb සහ pH මේ සියල්ල ඉතා පැහැදිලිවම මම ඔබට කියලා දෙන්න සූදානම්. ඒ නිසා මුලින්ම මම වැදගත් දෙයක් ඔබට කියනවා. මම මේකට අදාළ තියරි කොටස් ටික වේගෙන් මතක් කිරීමක් කරලා මේක අතරතුර මේ සම්බන්ධ ඕනෑම ගානක් හදන්න આવොත් අපි දැනගත යුතු ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. අන්නේ හතර මම ඔබට අවසානයේදී කියලා දීලා මේ ආශ්‍රය ආපු ගණන් කීපයක් සාකච්ඡා කරලා බලමු. එතකොට ඔබට තේරෙයි ඉතා සරලයි කියලා. right අපි එනම් පටන් ගමු. ඉස්සෙල්ලාම මම කතා කරනවා ජලයේ විඝටන නියතය. සංශුද්ධ ජලය ගත්තොත් එහෙම ඒක ආංශිකව අයනීකරණය වෙනවා හයිඩ්‍රොක්සෝනියම් සහ OH- බවට. තුලනය කරන්න මෙතනට ටිකක් දාන්න ඕන. සමතුලිත පද්ධතියක් නිසා අපිට මේක සඳහා භාවිතා කරන්න පුළුවන් සමතුලිතතා නියතය K සමානයි හයිඩ්‍රොක්සෝනියම් අයන සාන්ද්‍රණය වැඩි කිරීම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය බෙදීම ජල සාන්ද්‍රණයේ වර්ගය. ඊට පස්සේ අපි දන්නවා උෂ්ණත්වයේ නියත විට තමුක ජලීය ද්‍රාවණවලත් සංශුද්ධ ජලයේ ජල සාන්ද්‍රණය නියතයක්. ඒ නිසා ජලයේ සාන්ද්‍රණය වෙනුවට මට නියතයක් භාවිතා කරන්න පුළුවන්. ඒ වුණාම අපිට ලැබෙනවා බෙදීම K' නියත ඔක්කොම එකම පැත්තකට ගෙනිච්චා. එතකොට එනවා අපිට K වරක් K' සමානයි හයිඩ්‍රොක්සෝනියම් අයන සාන්ද්‍රණය වැඩි කිරීම OH- සාන්ද්‍රණය කියලා. මේ නියතයෙන් වැඩි කරාම ලැබෙන්නේ නියතයක්. අන්න ඒ නියතයට දානවා අපි KW කියලා. එහෙනම් KW කියලා කියන්නේ හයිඩ්‍රොක්සෝනියම් සාන්ද්‍රණය වරක් OH- සාන්ද්‍රණය. ඒ කියන්නේ ප්ලස් සාන්ද්‍රණය වැඩි කිරීම OH- සාන්ද්‍රණය. වටිනම කාරණාව තමයි KW කියන්නේ සමතුලිතතා නියතයක්. ඒ නිසා ඒ රඳා පවතින එකම සාධකය උෂ්ණත්වයේ පමණයි. ඒ වගේම ජලයේ විඝටන ක්‍රියාවලිය තාප අවශෝෂක ක්‍රියාවලියක්. ලේචැට්ලියේ මූලධර්මයට අනුව තාප අවශෝෂක නිසා උෂ්ණත්වය වැඩි කරාම සමතුලිතතාව නැඹුරු වෙන්නේ තාප අවශෝෂක දිශාවට. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කරන්න සංශුද්ධ ජලයේ විඝටනය වැඩි වෙනවා. විඝටනය වැඩි වුණාම මේ අයන සාන්ද්‍රණවල විශාලත්වයක් වැඩි වෙලා අයන සාන්ද්‍රණ දෙකේ ගුණිතයද වැඩි වෙනවා. ඒ කියන්නේ KW වල අගය උෂ්ණත්වයේ වැඩි වෙනකොට වැඩි වෙනවා කියලා පැහැදිලි. ඊට පස්සේ මතක තියාගන්න වැදගත්ම කාරණාවක් තමයි උෂ්ණත්වය දීලා නැත්නම් අපි වැඩ කරන්නේ සෙල්සියස් අංශක 25ට අදාළව කියලා මතක තියාගන්න ඕන. මේක මතක තියාගන්න ඕන සෙල්සියස් අංශක 25 KW වල අගය එක වැඩි කිරීම 10^14යි. ඒකකේ ගත්තොත් මේ දෙකේ ගුණිතය ඒ කියන්නේ මවුල් වර්ග ඩෙසිමීටර් බල 6ට. මේක හැමෝම මතක තියාගන්න ඕන වැදගත් සම්බන්ධයක්. එලෙසම සංශුද්ධ ජලය ගත්තොත් ඒක ආම්ලිකවක්වත් බාෂ්පිකවක්වත් නොවේ. ඒ උදාසීනයි. සංශුද්ධ ජලය උදාසීනයි. ඒ නිසා H+ සාන්ද්‍රණය OH- සාන්ද්‍රණයට සමානයි. සෙල්සියස් අංශක 25 ගත්තා වෙන උෂ්ණත්වයක් ගත්තා උදාසීන අවස්ථාවේ H+ සාන්ද්‍රණය OH- සාන්ද්‍රණයට සමාන වෙන්න ඕන. ඉස්සෙල්ලා මේ ටික හොඳට මතක තියාගත යුතුයි. දැන් අපි දැනගන්න ඕන ප්‍රධාන අර්ථ දැක්වීම් තුනක් තියෙනවා. ඒ ප්‍රධාන අර්ථ දැක්වීම් තුන තමයි pH සමානයි ඍණ ලඝු 10 පාදයට H+ සාන්ද්‍රණය ඊළඟ pOH සමානයි ඍණ ලඝු 10 පාදයට OH- සාන්ද්‍රණය.
එලෙසම pKw ඍණ ලඝු 10 පාදයට kW. මේක ආර්ථ දැක්වීම් තුනක් නිසා මේක හොඳට මතක තබා ගන්න ඕන අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඔය අර්ථ දැක්වීම වලින් පස්සේ මම පොඩි උදාහරණයක් ගන්නවා සෙල්සියස් අංශක 25ට අදාළව අපි දැනටමත් දන්නවා ජලී kW වල අගය 1 වැඩි කිරීම 10^14යි මවුල වර්ග ඩෙසිමීටර් බල 6ට. එහෙනම් මම හොයනවා pKw වල අගය. ඒ කියන්නේ ඍණ ලඝු 10 පාදයට kW. ඍණ ලඝු 10 පාදයට kW වල අගය ආදේශ කරා. මේදී ඒකක දැමීම අවශ්‍ය වන්නේ නැත. සංඛ්‍යා ගුණ කිරීමක් කියන්නේ ලොග් එකතුවක්. එකේ ලඝු ගණකය මොන පාදයෙන් ගත්තත් බිඳුවයි 10^14 ලඝු ගණකය කියන්නේ බලයට. ඒ කියන්නේ ඍණ 14යි. ඒක මේ ඍණෙන් වැඩි කරාම ධන 14යි. එහෙනම් සෙල්සියස් අංශක 25ට පමණ pKw වලගේ 14යි කියලා මතක තියෙන්න ඕන. මොකද මේ pKw උෂ්ණත්වය මත නදා පවතිනවා. ඒ නිසා 25ට අදාළව 14යි කියලා අපි මතක තියාගන්න ඕන. මෙතනින් පස්සේ මම යනවා pH, pOH සහ pKw අතර සම්බන්ධය ලබා ගන්න. මේ සඳහා මම භාවිතා කරන්නේ ජලයේ ආයනික සමතුලිතතාව වෙන Kw H+ සාන්ද්‍රණය වැඩි කිරීම OH- සාන්ද්‍රණය. මෙතනින් මම ඔප්පු කරන්න යන්නේ මේ තුන් දෙනා අතර සම්බන්ධය. ඒ සඳහා අපිට අවශ්‍ය වෙන දරුවනේ ලඝු ගන්න. ඒ නිසා මම මුලින්ම මේ දෙපැත්තට දා ගන්නවා log. log 10 පාදයට Kw සමානයි. මේ පැත්තට log දානකොට හැමෝම දන්නවා සංඛ්‍යා ගුණ කිරීමක් කියන්නේ log එකතුවක් කියලා කඩා ගන්න පුළුවන්. H+ සාන්ද්‍රණයේ ධන log 10 පාදයට OH- සාන්ද්‍රණය කියලා. නමුත් pH කියලා කියන්නේ ඍණ ලඝු 10 පාදයට H+. ඒ නිසා මේ සෑම පදයක්ම ඍණෙන් වැඩි කරන්න සිද්ධ වෙනවා. ඍණ ලඝු 10 පාදයට Kw ඍණ ලඝු 10 පාදයට H+. මේක මම ධන වැඩි කිරීම ඍණ කියන්නේ ඍණයිනේ. හැබැයි මම මෙතන ඍණ දාන්නේ නැහැ. ඒක මෙහෙම තියාගන්න. ධන ඍණ ලකුණ එහෙමම තියාගන්න මෙහෙම. OH- සාන්ද්‍රණය. දැන් මේක මම දන්නවා pKw මේක දන්නවා pH ධන මේක දන්නවා pOH. ඊටා වැදගත් ජනප්‍රිය සම්බන්ධයක් වෙනවා. pH ධන pOH සමානයි pKw. ඕනෑම උෂ්ණත්වයකට මේක භාවිතා කරන්න පුළුවන්. හැබැයි අපි ඉගෙන ගත්තා උෂ්ණත්වයක් දීලා නැත්තම් සාමාන්‍ය ගානක බලාපොරොත්තු වෙන සෙල්සියස් අංශක 25ට අවස්ථාව. ඒතර 25ට අදාළව අපි හොයාගත්තා pKw කියන්නේ 14යි කියලා. එහෙනම් මම මෙතනට ආදේශ කරොත් සෙල්සියස් අංශක 25ට ගත්තොත් pH ධන pOH කියන්නේ 14යි කියලා අට පාඩමේ තබා ගන්න පුළුවන්. right හොඳයි. ඒ කාරණාවලට පස්සේ දරුවනේ අපි එන්න ඕන ඊළඟ කොටසට. ඊළඟ කොටස මම කතා කරනවා මෙන්න මෙහෙම. අපි නැවතත් බලමු සෙල්සියස් අංශක 25ට අදාළව දත්ත. සෙල්සියස් අංශක 25 දී උදාසීන ජලය ගත්තොත් හැමෝම දන්නවා උදාසීන අවස්ථාවේ H+ සාන්ද්‍රණය OH- සාන්ද්‍රණය සමානයි. ඒ කියන්නේ pH වල අගය pOH වල අගයට සමානයි. එහෙනම් උදාසීන අවස්ථාවේ pH ධන pOH මේක 14යි කියලා දන්නවා සෙල්සියස් අංශක 25 නිසා. උදාසීන අවස්ථාවේ මේ දෙක සමානයි. ඒ නිසා මම මෙතනටත් pH කියලා දාගත්තොත් pH ධන pH කියන්නේ 2යි pH සමානයි 14යි. දෙපස දෙකෙන් බෙදන්න. එතන එනවා pH සමානයි 7යි. ඒ කියන්නේ සෙල්සියස් අංශක 25ට විතරක් අදාළව ඔන්න අපිට ලැබෙනවා උදාසීන ජලය කියන්නේ pH 7. මේක උදාසීනයි. එතකොට 7ට වඩා අඩු වෙන්න ද්‍රාවණය ආම්ලිකයි. 7ට වඩා වැඩි වෙන්න ද්‍රාවණය පාෂ්මිකයි. ඒකෙන් පැහැදිලි pH එකේ අඩු වෙන තරමට ද්‍රාවණය හොඳටම ආම්ලිකයි. pH එකේ වැඩි වෙන තරමට ද්‍රාවණය හොඳටම පාෂ්මිකයි කියලා පැහැදිලි. ඒතර මේක හරියන්නේ සෙල්සියස් අංශක 25ට විතරයි. හැබැයි හැම උෂ්ණත්වයකදීම උදාසීන ජලයේ pH එකේ 7 නෙමෙයි. ඒක රඳා පවතින්නේ
pKw අගේ මත. ඒක රඳා පවතිනවා උෂ්ණත්වය මත. right. ඔය කාරණා ටිකෙන් පස්සේ මම එනවා දරුවනේ ඊට අමතරව අවශ්‍ය කරන ඊළඟ කාරණා ටික ටක් ගාලා අපි මතක් කරගමු. දුබල අම්ලවල විකරණ නියත හේවත් Ka. ඒක සදා මම ගන්න එක උදාහරණයක්. ඊටා ජනප්‍රිය උදාහරණය ඇසිටික්. ඇසිඩික් ජලයේ දිය කරාම ඒක ආංශික වෛනීකරණය වෙන හින්දා ඒක දුබල අම්ලයක්. ඒක H+ එකක් මෙහා ලබා ගත්තම හයිඩ්‍රොක්සෝනියම් ඒ කියන්නේ H+ තමයි ධන ඇසිටේට්යි. දැන් මේක ඔප්පු කරන්න මම යන්නේ නැහැ. මේකේ කෙලින්ම මට පුළුවන් සමතුලිතතාව ලියන්න Ka වලගේ එක සැරේ ලියන්න පුළුවන් ප්‍රකාශනය Ka පළ බෙදීම ප්‍රතික්‍රියක. හැබැයි අපි ඉස්සෙල්ලා ඔප්පු කිරීමේදී ඉගෙන ගත්තා සංශුද්ධ ජලයේ ජල සාන්ද්‍ර නියතයක් නිසා ඒක අතාරින්න පුළුවන්. නියතෙත් එක්ක තමයි අපිට මේ Ka කියන සම්බන්ධය ලැබෙන්නේ. එන එක සැරේ අපිට ලැබෙනවා Ka සමානයි හයිඩ්‍රොක්සෝනියම් අයන සාන්ද්‍රණය වැඩි කිරීම ඇසිටේට් සාන්ද්‍රණය බෙදීම ඇසිටික් සාන්ද්‍රණය කියලා. සෙල්සියස් අංශක 25 දී ඇසිඩික් වල මේ Ka අගය ආසන්න වශයෙන් 1.76 වැඩි කිරීම 10 ඍණ 5යි. ඒකකයේ ගත්තොත් එකක් කැපිලා යනවා. ඒක උඩ ඉතුරු වෙනවා ඝන ඩෙසිමීටරයකට මවුල. ඔය විදිහට අපිට ඕනම දුබල අම්ලයක් සඳහා වෙනස සමතුලිතතාව ලබා ගන්න පුළුවන්. ඔය වගේම තමයි දුබල භාෂ්මවල විකරණ නියතය. එවත් Kb සඳහා ප්‍රකාශනත් අපිට මෙලෙසම ලියන්න පුළුවන්. ඒ සඳහා ගන්න ඇමෝනියා ධන ජලය. ඇමෝනියා ජලීය ද්‍රාවණයක් ගමු. ඇමෝනියා ජලයේ දියවනාම ආංශික අයනීකරණය වෙලා ලැබෙනවා ඇමෝනියම් අයන සහ OH-. එහෙනම් මේකෙත් අපිට සම්බන්ධය ලියා ගන්න හැටි මතක තියාගත්තම ඇති. Kb සමානයි ඇමෝනියම් සාන්ද්‍රණය වැඩි කිරීම OH- සාන්ද්‍රණය බෙදීම ඇමෝනියා සාන්ද්‍රණය. උෂ්ණත්වයේ නියත නිසා අපි සංසුදු ජලයේ ජල සාන්ද්‍ර නියතයක් කියලා අපි අතාරිනවා. කෙලින්ම ලැබෙන Kb සම්බන්ධය. මෙන්න මේකේ අගයත් ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 25 දී ආසන්න වශයෙන් 1.8 වැඩි කිරීම 10 ඍණ 5යි ඝන ඩෙසිමීටරයට මවුල වෙනවා. ඔන්න ඔය විදිහට ඕනම දුබල භාෂ්මයක් සඳහා අපිට පුළුවන් මේ වගේ සමතුලිතතා ලියාගෙන සමතුලිතතා ප්‍රකාශන ලියා ගන්න. අපිට අවශ්‍ය වෙන මූලික සිද්ධාන්ත තමයි මම මේ මතක් කරගෙන යන්නේ. මේ ටික හොඳට ඉවර වුණාට පස්සේ ඕනම ගානක් හදන හැටි මම පියවර 4කින් කියලා දෙනවා කියලා කිව්වා. ඒක හොඳට අවධානයෙන් ආගෙන ඉන්න මේ ටික ඉවර වෙනකම්. අපිට අවශ්‍ය වැදගත්ම තවත් සම්බන්ධතාව කීපයක් කතා කරන්න තියෙනවා. ඒ යටතේ මම මුලින්ම කතා කරන්න යනවා ඔස්වල්ගේ තනුකකරන නියමය කියන්නේ මොකක්ද කියලා. ඔස්වල්ගේ තනුකකරන නියමෙන් අදහස් කරන්නේ දුබල විද්‍යුත් විච්ඡේදයේ ජලීය ද්‍රාවණයක් ගත්තොත් තනුක කරන්න ඒ ජලීය ද්‍රාවණයේ විකටන ප්‍රමාණය වැඩි වෙනවා කියන එකයි. එන අපි ඉස්සර ඉගෙන ගන්න මොකද්ද මේ විකටන ප්‍රමාණය කියන්නේ කියලා. විකටන ප්‍රමාණය කියන එකට සංකේතයක් තියෙනවා ඇල්ෆා. මේකෙන් අර්ථ දක්වන්නේ ගන්න ප්‍රභේදයෙන් මවුල එකක් ගත්තොත් කැඩෙන කොටස විඝටන ප්‍රමාණයෙන් අදහස් කරන්නේ මවුලයකින් කැඩෙන කොටස. එක මවුලයක් ගත්තොත් කොච්චර ප්‍රමාණයක් කැඩෙනවද කියන එක පමණයි. ඒ නිසා මේ ඇල්ෆා සංකේතය දාලා ගාන හදනකොට කල්පනාවෙන් කරන්න ඕන. මොකද මේකට අර්ථ දැක්වීමක් තියෙනවා. මවුලයක් ගත්තොත් කැඩෙන්නේ ඇල්ෆා. ඒතර හදිස්සියවක්වත් ගානක මවුල දෙකක් තිබුණොත් දෙකයි ඇල්ෆා. මවුල පහක් තිබුණොත් පහයි ඇල්ෆා. මවුල n ප්‍රමාණයක් ගත්තොත් n ඇල්ෆා. ඔය විදිහට ලියන්න පුරුදු වෙන්න ඕන. එහෙනම් දැන් අපි ඔස්වල්ගේ නියමයට එමු. දුබල විද්‍යුත් විච්ඡේදයක් ගන්නවා. සාධාරණ වශයෙන් මම ගන්නවා ඒක පාර්ශ්වික දුබල අම්ලයක්. ඒක පාර්ශ්විකයි කියලා කියන්නේ ඒක H+ එකක් විතරයි මාධ්‍යර ලබා දෙන්න පුළුවන්. ඒතර ඒක සාමාන්‍ය ලියන්නේ HA කියලා දල වශයෙන් ලියනවා. මේක ද්විපාර්ශ්වික අම්ලයක් කියලා කිව්වොත් සාධාරණ වශයෙන් H2A. ඒ කියන්නේ H+ දෙකක් ලබා දෙන්න පුළුවන් කියන අදහස. දුබල විද්‍යුත් විච්ඡේද ජලීය ද්‍රාවණයක් ගත්තොත් ඒ ආංශික වෛනීකරණය වෙනවා. ඔය විදියට. දැන් මම ඔප්පු කරන්න යන්නේ තනුක කරන්න මෙයාගේ කැඩෙන ප්‍රමාණයත් වැඩි වෙනවා කියන එක. ඒක ඔප්පු කරන් මම ගන්නවා ද්‍රාවණී පරිමාව ඝන ඩෙසිමීටර V කියලා. ගත්ත මවුල ගන්න අපි 1යි කියලා ගමු. එහෙනම් මවුල එකක් ගත්තොත් කැඩෙන්නේ ඇල්ෆා.
එතකොට කොච්චරක් ඉතුරුද? 1 ඍණ ඇල්ෆා ඉතුරු වෙන්න ඕන. ස්ටොයිකියෝමෙට්‍රි එකට එකයි. දැන් ඇල්ෆා ගණනව නම් මෙතන හැදෙන්නත් ඕනේ ඇල්ෆා. දැන් මම මේකට දානවා සමතුලිතතාවනියතේ Ka හයිඩ්‍රොක්සෝනියම් සාන්ද්‍රණය වැඩි කිරීම A- සාන්ද්‍රණය බෙදීම HA සාන්ද්‍රණය. දැන් මම මේකට ආදේශ කරනවා. සාන්ද්‍රණය කියන්නේ අදාළ මවුල ගාන බෙදීම් පරිමාව. ඒතකොට ඇල්ෆා බෙදීම V මේ සාන්ද්‍රණෙත් එතකොට ඇල්ෆා බෙදීම V මවුල ගාන බෙදීම පරිමාව. ඒතකොට මෙයාගේ සමතුලිත මවුල ගාන 1 ඍණ ඇල්ෆා බෙදීම V. ඊළඟ වැදගත්ම කාරණාව, ඊටාම වැදගත් ගණන් වලට අත්‍යවශ්‍යම කාරණාවක් තමයි දුබල වශ මොනම ගානක මෙන්න මේ උපකල්පනය අනිවාර්යෙන් භාවිතා කරන්න ඕන. මේගොල්ලෝ දුබලයි. ජලීය ද්‍රාවණයකදී ආංශික වයනීකරණය නෙවෙයි. ඇත්තම කිව්වොත් කැඩෙන ප්‍රමාණය නොගිනිය හැකි තරම් කුඩායි. ගොඩක් තියෙන කැඩිච්ච නැති අණු. ඒ නිසා මෙතන උපකල්පනය අත්‍යවශ්‍යයි. ඇල්ෆා ඇත්තටම ඉතා කුඩා බැවින් මේ 1 ඍණ ඇල්ෆා කියන එක එතකොට ආසන්න වශයෙන් එකයි. හැබැයි අපි එහෙම කියලා ඇල්ෆා ඉතා කුඩා බැවින් 1 ඍණ ඇල්ෆා ආසන්න වශයෙන් එකයි කියලා ගත්තොත් ඒතර ඇල්ෆා අතාරින්න පුළුවන් නේ. එහෙම කියලා මේ ගණන් හදන්නේ නැහැ. ඒක උපකල්පනය ගන්න 1 ඍණ ඇල්ෆා ආසන්න වශයෙන් එකයි. දැන් මෙතනින් ආදේශ කරාම අපිට එනවා උත්තරයක්. මෙතන එනවා ඇල්ෆා වර්ගය v වර්ග යට 1 ඍණ ඇල්ෆා කියන්නේ ඒතර එකයිනේ. v වර්ග වරක් මෙතනට එනවා 1 බෙදීම v. දැන් ලස්සනට පේනවා 1 v අකුරක් කැපිලා යනවා. මොකද මේක බෙදීම ඉර වෙනකොට බෙදීම ලකුණ දැම්මොත් ඇල්ෆා වර්ග v වර්ග වැඩි කිරීමක් කියලා උඩයට මාරු වෙනවනේ. v බෙදීම 1 ඒතර v අකුරක් කැපිලා යනවා. ඒකෙන් එනවා ඇල්ෆා වර්ගය සමානයි ka වරක් v. ඒකෙන් ඇල්ෆා සමානයි වර්ගමූල ka වරක් v. ඊටා වැදගත් සම්බන්ධයක් එනවා. ඔස්ලෝගේ තනුකකරන නියමයෙන් ලැබෙන ඔන්න ඔය ජනප්‍රිය සම්බන්ධය. මේකෙන් හැමෝම දන්නවා මේ සමතුලිතතා නියතේ රඳාපවතින උෂ්ණත්වය මත පමණයි. ඒත් මේක නියතයක්. එතකොට v වැඩි කරන්න ඇල්ෆා වැඩි වෙනවා. හැබැයි මෙතන වර්ගමූලයක් තියෙන්නේ. ඒ කියන්නේ v වැඩි කරන ප්‍රමාණයෙම ඇල්ෆා වැඩි වෙන්නේ නැහැ. මේක වර්ගමූලයක් නිසා මේ ඇල්ෆා මට දෙගුණයක් කරන්න ඕන නම් මම v 4 ගුණයක් කරන්න ඕන. ඇල්ෆා 10 ගුණයක් කරන්න නම් v 100 ගුණයක් කරන්න ඕන. ඒකෙන් පැහැදිලි තනුක කරන වේගයෙන්ම විකටණය සිද්ධ වෙන්නේ. ඊට වඩා අඩුවෙන් තමයි විකටණය සිද්ධ වෙන්නේ. කෙසේ වෙතත් විකටන ප්‍රමාණය වැඩි වෙනවා කියලා පැහැදිලි. ඔන්න ඔස්වල්ගේ තනුකරණය මේක ඉතා වැදගත් MCQ සඳහා. ඊළඟට අපි කතා කරන්න ඕනේ අපිට අවශ්‍ය කරන තව කාරණා දෙකයි තියෙන්නේ. එතනින් පස්සේ පුතේ මම ඔයාලට කියලා දෙනවා ගණන් හදන අවශ්‍ය කාරණා හතර. ඊට පස්සේ අපි ඕන pH සම්බන්ධ Ka Kb සම්බන්ධ ඕන ගණනක් හදන්න ක්‍රම හතර මතක් කර කරන්න ඕන දරුවෙක් හදන්න පුළුවන්. හොඳයි බලමු ඊළඟ කාරණාව. සාමාන්‍යයෙන් අපි ඒක පාර්ශ්වික දුබල අම්ලයක විඝටනය ගැන කතා කරනකොට අපි ඒක සාමාන්‍යයෙන් ලියාගන්නේ මේ ලෙස. ඒක පාර්ශ්වික. ඒ කියන්නේ HA කියලා හිතා ගන්නවා. ඒතර යාට 1H+ එකක් විතරයි පිට කරන්න පුළුවන්. ඒක මෙයත් එක්ක එකතු වුණාම හයිඩ්‍රොක්සෝනියම් ධන ලවණය A- anion. ද්විපාර්ශ්වික අම්ලයක් කියලා කිව්වොත් අපි ඒක සාමාන්‍යයෙන් ලියන්නේ H2A කියන විදිහට. එතකොට ඒක ජලීය ද්‍රාවණයක කෙටියෙන්ම ලියුවොත් ජලීය ද්‍රාවණයකට H+ දෙකක් ලබා දෙන්න පුළුවන්. එතකොට H+ දෙක ලබා දෙන්නේ එකපාර නෙමෙයි දෙපාරක නිසා මෙතන සමතුලිත පද්ධති දෙකක් තියෙනවා. එක H+ එකක් පිට වුණොත් එතනින් ලැබෙනවා HA-. එතකොට මෙතන සමතුලිතතා නියතය K1 කියලාම ගන්නම්. නැවත මේ හැදෙන HA- කියන ඇනායනයට තවදුරටත් පුළුවන් H+ පිට කරන්න. ඒ වුණොත් විතර 2- වෙනවා. එතකොට මේක K2. ඒතර සමතුලිතතාවය දෙකක් තියෙන නිසා මේක වෙන වෙනම සලකලා ගණන් හදන්න ඕන. ඔන්න මේ කාරණා ටික හොඳට මතක තියාගත්තා නම් ප්‍රමාණවත් අපිට ගණන් හදන්න. හොඳයි. දැන් අපි බලමු pH සම්බන්ධ ගණන් හදන්න යනකොට නැත්නම් Ka Kb pH සම්බන්ධ ගණන් හදන්න යනකොට අපිට අවශ්‍ය වැදගත් උපකල්පන කීපයක් තියෙනවා. හොඳට මතක තියාගන්න ඕන. පළවෙනි උපකල්පනය තමයි භාවිතා කරන අම්ලයේ හෝ බෂ්පයේ සාන්ද්‍රණය 10^5m ඒ කියන්නේ ඝන ඩෙසිමීටර් මවුල 10^5m හෝ ඊට වඩා වැඩි නම් 10^5m හෝ ඊට වඩා වැඩි නම් අපි මේ ගැටලුව විසඳනකොට
ජලයෙන් ලැබෙන H+ හෝ OH- ගැන නොසලකනු ලැබේ. මොකද ජලයේ විකටනයත් එක්ක සසදන කල මේ විකටනය විශාලාගයක්. 10^5 කියන්නේ 10^7ට ආසන්න වශයෙන් 10^7ක් නේ H+OH- ගත්තොත් එහෙම ඊට වඩා 10^5 විශාලයි. ඒ නිසා ජලය ගැන හිතන්නේ ගාන හදන්න. ජලයෙන් ලැබෙන ඒවා ගැන සලකන්නේ. දෙවෙනි කාරණාව එතකොට 10^9 m හෝ ඊට අඩු නම් අම්ලයේ හෝ බෂ්මයේ සාන්ද්‍රණය. එතකොට අම්ලයට බෂ්මයට සාපේක්ෂව ජලයෙන් ලැබෙන අයන ප්‍රමාණය ලොකුයි. එතකොට අපි අම්ලය ගැන සලකන්නේ ජලයේ විකටනය ගැන පමණක් සලකනවා. මේ දෙවෙනි කාරණාව. ඒතර තුන්වෙනි උපකල්පනය තමයි දුබල අම්ල දුබල බෂ්ම වල විකටනය නොගිනිය හැකි තරම් කුඩා ලෙස සැලකීම. ඔන්න ඔය කාරණා තුන උපකල්පන විදියට භාවිතා කරනවා. එහෙනම් ගණන් හදනකොට ඕනම ගානක් මෙන්න පුතා දැනගත යුතු ප්‍රධාන කරුණු 4 මේ විදිහටම කරන්න ඕනම ගානක් හදන්න පුළුවන්. මෙන්න අංක 1. අංක 1 තමයි pH Ka Kb සම්බන්ධ ගානක් ආවොත් මුලින්ම කරන්න පද්ධතියේ ප්‍රතික්‍රියා සිදු වෙනවා නම් සියලු ප්‍රතික්‍රියා තුලනය කරලා ලියා ගන්න ඕන. පළවෙනි එක තමයි ඒක. සියලු ප්‍රතික්‍රියා තුලනය කරලා ලියා ගැනීම. දෙවෙනි එක තමයි ඒ ප්‍රතික්‍රියාවෙන් පස්සේ මොනවද ඉතුරු වෙච්ච ප්‍රභේද? මොනවද හැදෙන ප්‍රභේද? මේ ඉතුරු වෙන ඒවයි හැදෙන්නේ මොනවද කියලා හොඳට බලන්න ඕන. මොකද පද්ධතියේ තියෙන සියලුම දේවල් පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඉතුරු වෙන්නේ කවුද? හැදෙන්නේ කවුද? අන්න ඒව පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව. ඒ ඉතිරි වන සහ හැදෙන කට්ටියගේ සාන්ද්‍රණ අපි හොයාගෙන ඉන්න ඕන. ඒ සාන්ද්‍රණ හොයාගෙන නැවත ඒගොල්ලොන්ගේ සිදුවන්න පුළුවන් සියලුම විකටන ලියා ගන්න ඕන. ඒගොල්ලොන්ගේ සාන්ද්‍රණ හොයලා සිදුවෙන්න පුළුවන් සියලුම විකටන ටික ලියා ගන්න ඕන. හතරවෙනි ලක්ෂණය. ඊට පස්සේ තමයි අපි ගාන හදාගෙන යන්නේ. යම් කිසි සමතුලිත ප්‍රකාශනයකට අපි ආදේශ කිරීමක් කරනකොට අපි හැමතිස්සෙම ආදේශ කරන්න ඕනේ ඒ පද්ධතියේම අන්තර්ගත වෙලා තියෙන මුළු අයන සාන්ද්‍රණය. දැන් සරල උදාහරණයක් කිව්වොත් අපිට H+ ආදේශ කරන්න යනකොට ඒ H+ ලබා දෙන දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්න හිටියට ප්‍රශ්නයක් නැහැ. අපි සමතුලිත ප්‍රකාශයෙන් ආදේශ කරන්නේ පද්ධතියේම තියෙන මුළු H+. ඇයි එහෙම කියන්නේ? කාගෙන් H+ ආවි කියන එක අපි දන්නේ නැහැ. මාධ්‍ය ඔක්කොම එකට තියෙන. ඒ ආදේශ කරද්දී මුළු ටික ආදේශ කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕන. එන ඔය කාරණා 4 මතක් කර ගාන හදාගෙන යන්න ඕනම ගානක් අපිට හදන්න පුළුවන්. හොඳයි අපි බලමු පසුගිය විභාග ගණන් කීපයක් මේ වෙනගෙන කතා කරන්න යන්නේ. මුලින්මයි බලමු වැදගත්ම ගානක් 2012 A-level paper එකේ රචනා කොටසේ ආපු ගානක්. ඒ ගානේ අනුව අපි බලමු මොනවද කියන්නේ කියලා. ඒ ගානෙන් කියනවා පළවෙනි කොටස විදියට සාන්ද්‍රණයේ සීවන ජලීය ඇසිඩික් ද්‍රවණයක pH සඳහා ප්‍රකාශනයක් අම්ල විකටන නියතය Ka සහ C ඇසුරින් ව්‍යුත්පන්න කරන්න කියලා. දැන් ඔබට දැන් ගාන දිස්පෙලි මම එනම් ගාන හදාගෙන යනවා. සාන්ද්‍රණයේ සීවන ඇසිඩික් අම්ල ජලීය ද්‍රවණය. මම කෙටියෙන් ඇසිඩික් ලියනවා මෙහෙම. ජලීය ද්‍රවණයක pH අගය සඳහා ප්‍රකාශනයක් ලියන්න. එන මගේ ස්ටෙප් 4 මතකයි. ඉස්සෙල්ලම කරන්න ඕනේ පද්ධතියේ ප්‍රතික්‍රියා මොනවාක්වත් තියනවාද කියලා බලනවා. නෑ. ස්ථානිකරේ ඉන්නේ ජලීය ද්‍රාවණය ඇසිඩික් විතරයි. එහෙනම් ප්‍රතික්‍රියා මුකුත් නෑ. එහෙනම් මෙයාගේ සමතුලිතතාව ලියා ගන්න විතරයි තියෙන්නේ අපිට. ඇසිඩික් ජලීය ද්‍රාවණයක් ගත්තොත් එයා ආංශික අයනීකරණය වෙලා ලැබෙනවා හයිඩ්‍රොක්සෝනියම් සහ ඇසිටේට් අයන. දැන් මෙයාගේ සාන්ද්‍රණය අපි දන්නවා C කියලා. දීලා තියෙනවා C කියලා. සමතුලිත අවස්ථාවේදී විකටනය වන සාන්ද්‍රණය අපි දන්නේ නැති නිසා අපි අකුරක් දාමු x කියලා. විකටනය වෙච්ච ප්‍රමාණය x කියලා ගමු. එතකොට ස්ටොයිකියෝ විදිහ 1:1:1යි. එහෙනම් මෙතන හැදෙන්නත් ඕනේ x x. ඒ නිසා සමතුලිත අවස්ථාව ඉතුරු වෙනවා c ඍණ x. දැන් අපිට ඕනේ pH සඳහා ප්‍රකාශනයක්. ඒතර pH සඳහා ප්‍රකාශනයක් ගන්න නම් අපි H+ සාන්ද්‍රණය හොයා ගන්න ඕන. මේක අපි හොයා ගන්න ඕන.
මේක හොයාගන්න අපිට මේ වෙලාවේ තියෙන එකම පිළිසරණ තමයි විඝටන නියතේ වෙන දුබල ආම්ලයේ Ka දීලා දිනවා Ka. එනනම් මම මේකට Ka ප්‍රකාශනය ලියනවා. හයිඩ්‍රොක්සෝනියම් සාන්ද්‍රණය, ඇසිටේට් සාන්ද්‍රණය, බෙදීම ඇසිඩික් සාන්ද්‍රණය. දැන් මේකට මම දීලා තියෙන දත්ත ආදේශ කරනවා. Ka සමානයි හයිඩ්‍රොක්සෝනියම් සාන්ද්‍රණය x, ඇසිඩේට් සාන්ද්‍රණය x, බෙදීම ඇසිඩික් සාන්ද්‍රණය එතකොට සීරින් x. ඊට පස්සේ උඩ මතකයේදී ජනප්‍රිය උපකල්පනය දුබල ආම්ලයක් සඳහා මේ x කියන එක ඉතා කුඩා බැවින් සීරින් x ආසන්න වශයෙන් c කියලා අපි ගන්නවා. එහෙම ගත්තම අපිට ලැබෙනවා Ka සමානයි x වර්ගය බෙදීම c හරස් ගුණ කරාම එනවා Ka වරක් c සමාන x වර්ගය. ඒකේ වර්ග මූලය ගත්තම එනවා x. તો x කියන්නේ කවුද? h සාන්ද්‍රණය. එහෙනම් කෙලින්ම අපිට පුළුවන් pH වල අර්ථ දැක්වීම ලියන්න. pH සමානයි ඍණ ලඝු 10 පාදර h+ සාන්ද්‍රණය, ඍණ ලඝු 10 පාදර h+ සාන්ද්‍රණයට ආදේශ කරනවා මෙන්න මේක. එහෙනම් ඔන්න පුතේ අපිට ලැබෙනවා පළවෙනි ප්‍රකාශනය. Ka C ඇසුරින් ඔන්න pH සඳහා ප්‍රකාශනයක් ආවා. ඔන්න පළවෙනි කොටස හරි. මොකක්ද දෙවෙනි කොටසෙන් කියන්නේ? ඒකේ අහනවා ඊයත ව්‍යුත්පන්න කිරීමේදී උපකරණද උපකල්පනයක් ලියන්න. එහෙනම් අපිට පැහැදිලි මේකේ අපි භාවිතා කර උපකල්පනයක් තමයි දුබල ආම්ලයක විඝටනයේ නොගිනිය එක තරම් කුඩා වන බව. නැත්නම් මට මේ ගාන හදා ගන්න අපිට අපහසු වෙනවා. ඊළඟට තුන්වෙනි කොටස කියන මෙහෙම. ඉහත අම්ල ද්‍රාවණයෙන් 100ක නියදියක්ගෙන ඊට ආසු ජල එකතු කිරීමෙන් ඝන ඩෙසිමීටරයක් හදාගත්තලු. අපි දැන් චුට්ටක් එක බලමු. ඒගොල්ලෝ කියනවා ඉහත අම්ලයෙන් 100ක් ගෙන. ඉහත අම්ල ද්‍රාවණයෙන් ඝන ස්ථිර 100ක් අරගෙන ඝන ඩෙසිමීටරයක් දක්වා තනුක කරනවලු. අන්න දැන් ඔයාට මතක් වෙනවා පරණ අනුමාපන සම්බන්ධ ඉගෙන ගත්ත ගණන්. මේ එකම ද්‍රාවණයෙන් 100ක් ගත්තේ. ඒකට ජලය දාලා තනුක කරන්නේ. ඒතර මතක් වෙනවා එකම තේ කෝප්පෙන් පොඩ්ඩක් ගත්තා කියලා රස වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කලින් තිබ්බ ඇසිඩික් වල සාන්ද්‍රණය C නම් මේ ගත්ත C යේ තියෙන ඇසිඩික් වල සාන්ද්‍රණය Cම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් සරලවම එකම තේ කෝප්පෙන් පොඩ්ඩක් ගත්තා කියලා රස වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන සාන්ද්‍රණයම තමයි මෙතනක් තියෙන්නේ. එහෙනම් මෙතන සාන්ද්‍රණය C. හැබැයි ඒක දැන් තනුක කරනවා. අන්න තනුක කරනවා කියන්නේ දැන් මේ තේ කෝප්පේ රස වෙනස් වෙනවා. කී ගුණයක් තනුක කරලාද කියලා බලන්න. 100 1000 කරලා 10 ගුණයක් තනුක කරලා 10 ගුණයක් තනුක කරනවා නම් අනිවාර්යයෙන්ම සාන්ද්‍රණය මොකද වෙන්න ඕනේ? 10න් පංගුවකින් අඩු වෙන්න ඕනේ. එහෙනම් අලුත් ද්‍රාවණයේ ඇසිඩික් වල සාන්ද්‍රණය නම් C බෙදීම 10ක් විය යුතුයි. ඔන්න ඕක අපිට වගන්තියක් ලියන්න විතරයි තියෙන්නේ. මොකද්ද? මේක 10 ගුණයකින් තනුක වෙලා තියෙන නිසා නව ඇසිඩික් සාන්ද්‍රණය පෙර සාන්ද්‍රණයෙන් 10න් පංගුවක් කියලා කිව්වනම් හරි. දැන් මුන් ඔයාට තේරෙනවා අලුත් ද්‍රාවණයේ ඉන්නේ මෙන්න මේ ඇසිඩික්ගේ සාන්ද්‍රණයේ සහිත ජලීය ද්‍රාවණය. දැන් බලමු මොකක්ද අපෙන් අහන තුන්වෙනි කොටස. ඊට එක කොටසේ ලබාගත් ප්‍රකාශනයේ ආධාරයෙන් මෙම අම්ල ද්‍රාවණයේ pH සඳහා ප්‍රකාශනය. දැන් මම මේ අලුත් ද්‍රාවණයේ pH අගයට ප්‍රකාශනයක් කලින් එක භාවිතා කරලා. ඒ කියන්නේ මෙන්න මේක භාවිතා කරලා. කොහොමද මේක ලබා ගන්න? pH සඳහා ප්‍රකාශනය වෙනස් වෙන්නේ pH කියලා අපි දාවේ ඍණ ලඝු 10 පාදක වර්ගමූල c වරක් Ka. හැබැයි මෙතන වෙනස් වෙන එකම දේ තමයි අම්ලයේ සාන්ද්‍රණය දැන් C බෙදීම 10යි. කලින් අම්ලයේ සාන්ද්‍රණය C. එහෙනම් දැන් අපි කරන්න ඕනේ අලුත් අවස්ථාවේ සාන්ද්‍රණය දැන් C නෙමි C වෙනුවට දානවා C බෙදීම 10යි. ඔන්න අලුත් අවස්ථාවේ pH සඳහා ප්‍රකාශනයක් ලබා ගත්තා. පැහැදිලි. මේ රචනා කොටසක් අපි කරන්නේ තව කොටස් දෙක යන්නේ ගානස්තර සම්පූර්ණ ඉවරයි. ඉහත 1 සහ 3 ලබාගත් කොටස් භාවිතා කරලා මෙම අම්ල ද්‍රාවණ දෙකෙහි pH වල වෙනස ඒකක 0.5ක් බව පෙන්වනවා. දැන් අපිට කියනවා මෙම ද්‍රාවණ දෙකේ pH වල වෙනස
ඉතින් pH වල වෙනසක් බලන්න නම් ලොකු pH එකෙන් පොඩි pH එක අඩු කරන්න ඕන. එතකොට ඔය උත්තරේ එන්න ඕන. එතකොට ආ තේරෙන්න ඕන pH එක වැඩි රෝම ඉලක්කම් එක අවස්ථාවේදී රෝම ඉලක්කම් තුන අවස්ථාවේ. දැන් මේ අවස්ථාවේ වාට පැහැදිලි මේක ලැබෙන්නේ ද්‍රාවණේ තනුක කරාට පස්සේ. තනුක කරාට පස්සේ වාට තේරෙනවා මෙයාගේ ආම්ලිකතාවය දොර අඩු වෙනවා. ආම්ලිකතාව අඩු වෙනවා කියන්නේ pH එක වැඩි වෙනවා. එහෙනම් මෙතන pH එක වැඩි. එහෙනම් මේ උත්තරය අඩු කරාම අපිට pH අතර වෙනස ලැබෙන්න ඕන. රයිට් අපි අඩු කරලා බලමු. එහෙනම් pH අතර වෙනස එයාවිලා වෙනවා pH වෙනස සමානයි. ලොකු උත්තරේ මේක ඍණ ලඝු 10 පාදයට වර්ගමූල c බෙදීම 10 වරක් ka එකකින් අඩු කරන්න ඕන. ආරම්භක ද්‍රාවණයේ pH වලට ආපු උත්තරේ තමයි ඍණ ලඝු 10 පාදයට වර්ගමූල c වරක් ka. දැන් ඍණයි වැඩි වුණාම ධන වෙනවා. එහෙනම් උත්තරයට ගන්නවා මම මෙතනින් ගමු මේක මෙහෙම ලියා ගන්නම්කෝ. වර්ගමූල ලකුණ අයින්ට කරනවා. c බෙදීම 10යි ka වරක් භාග්‍ය බලය ඍණයි ධනයි c වරක් ka ගේ භාග්‍ය බලය. දැන් ලඝු නීති දාන්න තියෙන ෂූටි පන්ති වල ඉගෙන ගත්ත ලඝු නීති. ලඝු 10 පාදේ ගන්නව එළියට. ඒ වගේම පැහැදිලි මේ දෙන්නටම තියෙන භාග්‍ය බලය සභාග්‍ය බලයත් ගන්නවා ලඝු වලින් ඉස්සරහට. එතකොට මේක ලොක් ඍණනේ. නිසා මේකෙන් මේක අඩු කරනවා කියන්නේ සංඛ්‍යා බෙදීමක්. මේක බෙදීම මේක. එහෙනම් මේකෙන් මේක බෙදන්න ඕන. c වරක් ka ගෙන් බෙදන්න ඕන. c වරක් ka බෙදීම 10. ඔන්න ඕක සුළු කරා නම් හරි. දැන් මේ ටික කියනවා කියලා පැහැදිලි. එතකොට ඔක සුළු කරනවා පේනවා මේ බෙදීමේ 10 උඩට යනවා. බලන්න බෙදීම ලෙස ලියාගත්තම 10 උඩට යනවා. ඉතුරු වෙන ලඝු 10 පාදයට 10. 10 පාදයට 10 කියන්නේ 1යි. ඉතුරු භාගය වැඩි කිරීම 1. පැහැදිලි උත්තරය 0.5. pH අගයන් අතර වෙනස 0.5යි කියලා සරලව ලැබෙනවා. එහෙනම් ගැටලුවේ අවසාන කොටස. ඉහත එක අම්ල කොටසේ අම්ල ද්‍රාවණයෙන් 220ක් සහ සාන්ද්‍රණයේ සීවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ 20ක් එකතු කරලා හදාගත්ත ද්‍රාවණයේ pH එක යනවා. මේ ගාණෙන් ඔයාලට ඊතුරු ගණන් සියල්ල පුතේ හිතා ගන්න පුළුවන්. එකම ගණන් ආකාරයක් තමයි මෙවල තියෙන්නේ. එහෙනම් ඔන්න ගාණ කියුවට පස්සේ ඔයාලට තේරෙන්න ඕන. ඉස්සෙල්ලා මෙතන ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඉස්සෙල්ලා ප්‍රතික්‍රියාවලිය තුලනය කරගෙන ඉන්න ඕන. මතකෙදි මගේ ගණන් හදන ආකාර 4. ප්‍රතික්‍රියාවලිය. ඇසිඩික් ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් Na සෝඩියම් ඇසිටේට් සහ ජලය. ඊට පස්සේ බලන්න ඕන කවුද ඉතුරු වෙන්නේ කවුද හැදෙන්නේ කියලා. ඒ කාරණා මතක් කරගෙන කරන්න මොනවා. මෙයාගේ සාන්ද්‍රණය C කියලා දුන්නා. හැබැයි ගත්තේ ඇසිඩික් ද්‍රවණයෙන් ගත්තා කියලා කියන්නේ 220යි. එහෙනම් 1000ක මවුල C තියෙනවා. ගත්තා කියන්නේ 220ක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 1000ක C ගත්තා කියන්නේ 20යි. හැමෝටම පැහැදිලි සීමාකාරී ප්‍රභේදය අඩුවෙන් පවතින සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඉවර වෙනවා. ඒතර හැදෙන්නේ සෝඩියම් ඇසිඩේට් සහ ජලය. ඒතර ජලය ගැන සලකන්න අවශ්‍ය නැහැ. ඒතර හැදෙන එක්කෙනා ස්ටොයිකියෝමිතිය අපි තීරණය කරන්නේ සීමාකාරී ප්‍රභේදෙත් එක්ක මේක තුලිත සමීකරණයක්. ඒතර 1:1යි. 1:1යි. ඒතර හැදෙන සෝඩියම් ඇසිඩේට් මවුල ගානක් 1000ක C 20යි. දැන් හැදිච්ච එක්කෙනා දන්නවා. එහෙනම් දැන් ඉතුරු වෙන්නේ කවුද? ඇසිඩික්. ක්‍රියාකල ඇසිඩික් මවුල ගාන 1:1 නිසා මේ හා සමාන ප්‍රමාණයක් ක්‍රියා කරනවා. එහෙනම් මට අවශ්‍ය කරනවා ඉතිරි ඇසිඩික් මවුල මේකෙන් මේක අඩු කරන්න. පැහැදිලිනේ 220න් 20ක් අඩු කරාම 200යි. ඒතර යට 1000. ඒතර මේකෙන් මේක අඩු කරාම එනවා 200යි C. කැපිලා යන ලස්සන 201යි 205යි. C බෙදීම 5යි. ඔන්න එනවා ඉතිරි ඇසිඩික් මවුල ගන්න. දැන් මට අවශ්‍ය කරන්නේ ඊළඟට ඒගොල්ලෝගේ සාන්ද්‍රණ හොයන්න. එහෙනම්
ඉතිරි වෙච්ච ඇසිඩික්ගේ සාන්ද්‍රණය බලන්න නම් මේ මවුල ටික දැන් තියෙන මුළු පරිමාව කීයද 220යි අරයගේ 20යි 240යි 240න් බෙදලා නැවත 1000න් වැඩි කරන්න ඕන පොඩ්ඩක් කපන්න සුළු වෙන ඒවා 5 වරක් 1යි 5 වරක් 20යි ඒතර 4න් කැපෙනවා 4 වරක් 5යි 4 වරක් 6යි ඔන්න එනවා ඉතිරි ඇසිඩික් සාන්ද්‍රණය ඒ ස්ටෙප් 4 මතක් කර කරන්න ඊට පස්සේ කවුද හැදිච්ච සෝඩියම් ඇසිඩේ සාන්ද්‍රණය ඔය විදිහට දිගටම කරන් යනවනේ මේ ගාන. මේ තියෙන මවුල ටික 20යි C බෙදීම 1000. මුළු පරිමාව 240යි. මුළු පරිමාව 240න් බෙදලා නැවත 1000න් වැඩි කරන්න කැපිලා යනවා. එතන යනවා C බෙදීම 12යි. ඔන්න ඊට පස්සේදී කතා කරලා ඉවර කරා. ඉතුරු වෙන්නේ කවුද හැදෙන්නේ කවුද කියලා බැලුවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ පද්ධතියේ තියෙන සමතුලිතතා ටික ලියා ගන්න. මේ පිළිවෙලටම ගාන හදාගෙන යන්න. ඊට පස්සේ ලියනවා පද්ධතියේ තියෙන සමතුලිතතා ටික. සෝඩියම් ඇසිඩේට් කියන කෙනා සම්පූර්ණයෙන් මයින වලට කැඩෙනවා. ද්‍රවයාගේ සාන්ද්‍රණය C බෙදීම 12යි. ඒ ටික දැන් ඔක්කොම කැඩෙනවා. C බෙදීම 12යි, C බෙදීම 12යි. ඊළඟ ඇසිඩික් ගත්තොත් එයා ආංශික වයනීකරණය වෙනවා. කෙටියෙන් ලිව්වොත් H+ ධන ඇසිටේට්. එයාගේ සාන්ද්‍රණය අපිට ආවා 5යි C බෙදීම 6. කැඩෙන ප්‍රමාණය අපි y කියලා ගමු. y. දැන් ඔන්න පද්ධතිය ඉතුරු ටිකයි ඔක්කොම ටික අපි ලියාගෙන ඉවරයි. එහෙනම් දැන් අපිට තියෙන මේ ද්‍රාවණයේ pH අගය හොයන්න. pH අගය හොයන්න නම් අපිට අවශ්‍ය කරන්නේ H+ සාන්ද්‍රණය. ඒ කියන්නේ මෙන්න මේක හොයා ගන්න ඕනේ. මේක හොයා ගන්න නම් අපිට භාවිතා කරන්න වෙන එකම දේ Ka. කියනවා Ka. H+ සාන්ද්‍රණය වැඩි කිරීම, ඇසිටේට් සාන්ද්‍රණය බෙදීම, ඇසිඩික් සාන්ද්‍රණය. Ka යගේ දීලා තිනවා ඇසිඩික් වල Ka යගේ භාවිතා කරන්න නෑ මේ අගයන් දීලා නෑ. ඇසිඩික් වල Ka යගේ දීලා නැති නිසා Ka විදිහටම තියාගමු. එතකොට H+ සාන්ද්‍රණය කවුද? y. ඇසිඩේට් සාන්ද්‍රණය මම ඔයාලට කිව්ව අන්තිම ස්ටෙප් එක ආදේශ කරද්දී ආදේශ කරන පද්ධතියේ තියෙන ඔක්කොම ටික. මෙතනින් එනවා ඇසිඩේට් මෙතනින් එනවා ඇසිඩේට්. මේ දෙකම ලියන්න ඕන. y ධන C බෙදීම 12. ඇසිඩික් සාන්ද්‍රණය කීයද? 5යි C බෙදීම 6 ඍණ y. ඊට පස්සේ ලියන්න ඕන අපේ ජනප්‍රිය උපකල්පනය. උපකල්පනය තමයි y තා කුඩා බැවින් අපිට පුළුවන් මේ දෙක ආසන්න කරන්න y තා කුඩා බැවින් නිසා මේ දෙක එකතුව ආසන්න වශයෙන් C බෙදීම 12ට සමානයි. එතකොට y තා කුඩා නිසා මේ 5යි C බෙදීම 6 ඍණ y ආසන්න වශයෙන් 5යි C බෙදීම 6ට සමානයි. Ka සමානයි y වරක් C බෙදීම 12 බෙදීම 5යි C බෙදීම 6. sorry. ඒ ලස්සනට කපන්න තියෙන 6 වරක් 1 6 වරක් 2යි. එතකොට මේ C අකුරට මේ C අකුරු කැපිලා. එතකොට මේ පහ ඉලක්කම බෙදීමක් වෙනකොට උඩ යට මාරු වෙනකොට පහ ඉලක්කම යට යනවා. එතකොට එනවා Ka සමානයි y බෙදීම 10. හරස් ගුණ කරොත් 10යි Ka සමානයි y. එහෙනම් දැන් අපි y හොයාගත්තා. එහෙනම් උත්තරයට තියෙන pH ඍණ ලඝු 10 පාදරේ H+ සාන්ද්‍රණය ආදේශ කරමු. ඍණ ලඝු 10 පාදෙට 10යි Ka. තව චූට්ටක් මේක සරල කරන්න පුළුවන්. වැඩි කිරීමක් නිසා එකතුවක් ලෙස කඩා ගමු. 10 පාදෙට 10. 10 ලඝු ගණක 1යි. එතකොට මේක මම මෙහෙම ලියලා පෙන්නනොත් ඍණ ලඝු 10 පාදෙට 10යි. ඉතින් වැඩි කිරීම කියන්නේ දාන. නැවත මේ ඍණෙන් වැඩි කරාම ඍණ ලඝු 10 පාදෙට Ka. එතකොට මේ මොකද? ඍණ ලඝු 10 පාදෙට Ka කියන්නේ Pka. Pka. එන අවසාන පිළිතුර අපිට එනවා pH සමානයි මෙතන උත්තරේ කීයද? ඍණ 1 මේ කැලට කෙලින්ම දානවා දාන Pka. එහෙනම් අවසාන පිළිතුර දරුවනේ පැහැදිලිද ඔබට? ඊටම සරලව ඕනම pH සම්බන්ධ Ka Kb සම්බන්ධ ගණන් හදනකොට මේ ක්‍රමයට කරගෙන යන්න ඕන.
ওই විදිහට කරගෙන යන්න ඕන. මේ රචනා කොටසක් ඔබට හදලා පෙන්නුවේ. ඉතින් මේ වගේ ගණන් හදලා අපි හුරු වෙන්න ඕන. ඊට පස්සේ මේ පාඩම ඉතුරු වෙලා තියෙන තව ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ස්වාරක්ෂක ද්‍රාවණ ඊට අමතරව දර්ශක. ඒ කොටස් දෙක අපි ඊළඟ නැවත ඉස්සරහට වීඩියෝකින් බලාපොරොත්තු වෙමු කතා කරන්න. එහෙනම් එතෙක් ඔබට ආයුබෝවන්.